නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අද මම කතා කරන්න අදහස් කරන්නේ ඇත්තටම අපි බුදුදහමෙන් ප්‍රයෝජන අරගෙන තියෙනවද කියන මාතෘකාව යටතේ. බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙන්නේ ලෝක සත්වයාට මේ සංසාර ගමනේ ඇති භයානක බව, ඒ වගේම පස්කම් සැප විඳීමේ තිබෙන නිරර්ථක බව පැහැදිලි කරලා දෙන්නට. පස්කම් සැප විඳීමේ යම් ආස්වාදයක් තිබෙනවයි කියන එක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ නැහැ. නමුත් උන්වහන්සේ අපට පෙන්වා දුන්නේ සෑම ආස්වාදයක් පසුපසම පවතින්නේ දුක බව. ප්‍රථම ධර්ම දේශනාවේ නුවන්සේ අපට පැහැදිලි කරන්නේ ඒ සත්‍යතාවය. බුදු කෙනෙක් ලොව පහළ වුවත් නැතත් ලෝකේ පැවැත්ම පිළිබඳව උන්වහන්සේ දේශනා කොට වදාළ සත්‍ය හැමදාටම අදාළ දෙයක්. ඒ බුදු කෙනෙක් ඇතත් නැතත් හැමදාම විද්‍යමාන සත්‍ය. බුදු කෙනෙක් පහළවන්නේ මේ සත්‍ය අවබෝධ කරගෙන අපට දේශනා කරන්න. නමුත් මේ ලෝකෙ කීයෙන් කී දෙනාද බුදුන් වහන්සේගේ ධර්මය තුල ඇති මේ සත්‍යතාවය අවබෝධ කරගෙන තිබෙන්නේ. يعني බෞද්ධ රටවල උනත් කීයෙන් කී දෙනාද මේ සත්‍යතාවය අවබෝධ කරගෙන තිබෙන්නේ. බුදු කෙනෙක් අපට දේශනා කරන චතුරාර්ය සත්‍යය ඇතුළත් දුක්ඛ සත්‍ය ගත්තම ඒක හැමදාම මේ ලෝකේ පවතින සත්‍ය බව අපට හොඳින්ම පැහැදිලි වෙනවා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං ආදි වශයෙන් උන්වහන්සේ දේශනා කළේ ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, ජරාවට යාම දුකයි, මරණය දුකයි, අප්‍රියයන් හා එක්වීම දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. අපි යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තුව අපි යටින් ගිලිහිලා යනවා නම් ඒකත් දුකයි. ආදි වශයෙන් උන්වහන්සේ අපට දේශනා කරනවා මේ සාමාන්‍ය දුක හැටියට. එදිනදා ජීවිතයේ අපට අත්දැකීමෙන් නැත්නම් අපිට පෙනෙන්නට තියෙන සාමාන්‍ය දුක මේක. අපි කවුරුත් මේ දේවල් දුකයි කියලා දන්නවා. නමුත් මෙහිදී අපිට තේරුම් ගැනීමට අපහසු වන්නේ මේ පංචස්කන්ධයම දුකයි කියන එක. ඒක තමයි අපි විසින් තේරුම් ගැනීමට උත්සාහ කරන්නට ඕන. ජීවිතය තේරුම් ගැනීමට නම් මේ නිර්වාණගාමී ප්‍රතිපදාවට මුල් වන්නේ මේ පංචස්කන්ධය කියන එක තේරුම් ගන්නට. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බිද්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා කියලා මේ ගාථා කීපයක් තිබෙනවා ධම්මපදයේ. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා නැත්නම් හේතුවකින් හටගන්නා සියලු දේම අනිත්‍ය බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම දුක බවයි උන්වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ ගැන නුවණින් කල්පනා කිරීමක් අප අතර ඇත්තෙම නැහෙනි. දැන් අරන් බලන්නකෝ අපි කොච්චර මලගෙවල් වලට සහභාගී වෙලා තියෙනවද? මේ මලගෙදරකට ගියාම අපි ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට ඒ සම්බන්ධව අපි කොපමණ මේ කරුණු අහලා තියෙනවද? නමුත් ෂණයකින් මේ ඔක්කොම අපට අමතක වෙනවනේ. ඒක තමයි ස්වභාවය වෙලා තිබෙන්නේ. සුළු මොහොතකින් අපි අර පැරණි ජීවිත රටාවටම යොමු වීම තමයි දක්වන්න ලැබෙන්නේ. ඒ කියන්නේ මේ ධර්ම කරුණු සම්බන්ධයෙන් අපි ප්‍රඥාවෙන් දැකලා නැහැ. බුදුන් වහන්සේගේ ධර්මයේ පදනම වෙන්නේ මේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන එක. අනිකුත් බොහෝ ශාස්ත්‍රවරු පෙන්වා දෙන්නේ නිට්ටයයි, සුඛයි, ආත්මයි කියන එක. මේ කරුණු තේරුම් ගැනීමට නොහැකි වීම නිසා, ඒ වගේම එම කරුණු තේරුම් ගැනීමට අපි කිසිම උත්සාහයක් නොගැනීම නිසා තමයි බෞද්ධ කියන ලේබලය පමණක්
ගසාගත්ත පිරිසක් හැටියට අප හඳුන්වන්නට වෙලා තියෙනවා. යුරෝපීය බුදුදහම සොයාගෙන එන අය මේ විදිහට කටයුතු කරන්නේ. ඔවුන් ධර්මයේ තිබෙන වැදගත් තැන් ගැන සොයාගෙන ඒවා පිළිබඳව ගොඩාක් පරිශීලනය කළා, අවබෝධයක් ලබාගෙන භාවනාවට යොමු වෙලා යම් කිසි දියුණුවක් ලබාගෙන බැඳීම් වලින් තොරවීමට කටයුතු කරන ආකාරය තමයි දකින්න ලැබෙන්නේ. බොහෝ අය ධර්මයේ කාලයක් තිස්සේ කියවලා අවබෝධයක් ලබාගෙන තමයි පන්සලකට උනත් ඇවිල්ලා තවදුරටත් පුහුණු වෙන්න කටයුතු කරන්නේ. සමහර අය කියන්නේම නැහැ කවදාවත් මම බෞද්ධයෙක් කියලා, මම බුදුදහමට ඉතාමත්ම කැමති කෙනෙක් කියලා තමයි කියන්නේ. නමුත් ඒ අය බෞද්ධ කියන ලේබලය ගහගන්න යන්නේ නැහැ. මේට හොඳ උදාහරණයක් බුද්ධ කාලෙම අපිට ගන්න පුළුවන්. පුක්කුසාති රජතුමාගේ කතාව. බිම්බිසාර රජතුමාගෙන් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ ධර්මයේ දේශනා කරනවා කියලා ඒ ආරංචිය ලබාගෙන එතුමා යනවා මුළු රාජ්‍ය සියලු දේ අත්හැරලා දාලා බුදුහාමුදුරුවෝ හොයාගෙන යන්නේ. ඒ හොයාගෙන යන අතරතුර තමයි පුක්කුසාතිට කුඹල් හලකදී බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය දැකලා පුක්කුසාතිට පිළිවීම සඳහා එතෙන්ට එනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දන්ගෙන් ධර්මයේ ශ්‍රවණය කරාම තමයි පුක්කුසාති රජතුමාට තේරෙන්නේ මේ මම හොයන බුදුරජාණන් වහන්සේ නේද කියලා. ඉතින් පුක්කුසාති රජතුමා බෞද්ධ කියලා ලේබලයක් ගහගත්තේ හිටියේ නෑනේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුවම තමයි මේ සත්‍ය දැක්කේ. ඒ කියන්නේ తত্ত্বය ඒ විදිහට තමයි සකස් වෙන්නට ඕනයි. බෞද්ධ කියලා ලේබලේ විතරක් ගහගත්තට ඒකෙන් නැති ප්‍රයෝජනයක් නැහැ අපි බුද්ධහම අනුව පිළිපදින්නේ නැත්තම්. තවත් එකක් කියන්නට ඕන අපේ ප්‍රාන්සේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දැනට භාවනාව උගන්වන වගේම බුද්ධහම ගැන දේශන සිද්ධ කරන දාර්ශනිකයෙක් හැටියට හඳුනා ගන්න මහත්මයෙක් ඉන්නවා. එතුමා මෙහි සමාජ හැටියට ෆිලොසොෆර් කියලා කියන්නේ. ඉතින් එතුමාගේ මුල් කාලේ ගත්තම එතුමා ගායකයෙක්, ඒ වගේම මියුසික් බාන්ඩ් වාදනය කරන කෙනෙක්. එවැනි කෙනෙක් හැටියට ඒ කාලේ කටයුතු කළා. පසුව ඒ වයින් අයින් වෙලා කතෝලික පූජකයෙක් බවට පත් වෙනවා. පස්සේ කතෝලික පූජක තත්වයෙන් මිදිලා අයින් වෙලා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ ආශ්‍රමවල ජීවත් වෙනවා. අවුරුදු ගණනක්. එහෙම ජීවත් වෙලා ඊට පස්සේ ඒනුත් අයින් වෙලා තමයි ලංකාවට යන්නේ. ලංකාවට ගිහිල්ලා නුවරදී නිලම්බේ භාවනා මධ්‍යස්ථානයේදී ඒ භාවනා මධ්‍යස්ථානයේ ආරම්භ කරපු මහත්මාගේ පොතපත කියවලා තමයි එතුමා ධර්මයට ලං වෙන්නේ. වන භාවනාවට ලං වෙන්නේ. එහෙම ලං වෙලා ඒවා පිළිබඳ ඉගෙනීමක් ලබාගෙන ප්‍රංශයට ඇවිල්ලා මට ඊමේල් එකක් එවනවා. තමන්ගේ මේ විස්තර ටික ඔක්කොම කියලා අපි හම්බ වෙලා කතා කරන්න ඕන ධර්මයේ පිළිබඳ තවදුරටත් අවබෝධය ලබා ගන්න ඕනේ. එතුමා අද වෙනකොට පොත්පත්ුත් ලියනවා මේ වෙනකොට. නමුත් ඒ ධර්මයේ පිළිබඳ ලබාගත් දැනුම මම බොහෝ දුරට කතා කරලා තේරුම් ගත්තා. අද ඉතින් එතුමා මේ ස්ථානයේ අපේ විහාරස්ථානයේ මාසිකට වතාවක් ධර්ම දේශනයක් සිද්ධ කරනවා ප්‍රංශ භාෂාවෙන්. ඒ වගේම භාවනාව උගන්වනවා. ඉතින් මේන් අපිට තේරුම් ගන්නට පුළුවන් ධර්මයේ හොයාගෙන ගිහිල්ලා ඒ පිළිබඳ අවබෝධයෙන් යුක්තව ධර්මයට ලං වුණායින් පස්සේ තමයි නියම ආකාරයෙන් බෞද්ධයෙක් හැටියට සඳහන් කරන්න පුළුවන්. බොහෝ විට ලංකාවේ බොහෝ දෙනා බෞද්ධ වෙලා තිබෙන්නේ අම්මා තාත්තා බෞද්ධ නිසානේ. නමුත් බුදුදහම කියන්නේ කුමක්ද කියලා, ඒ අන්තර්ගතයේ කුමක්ද කියන එක ගැන සොයාගන්න
ඉගෙන ගන්නට අවබෝධයක් ඇති කර ගන්නට හැකි වෙලා තිබෙන්නේ කීයෙන් කී දෙනාටද? චීවරය දරාගත්ත භික්ෂුන් වහන්සේලා පවා ධර්මය අධර්මය කරමින් දේශනා කරද්දී අනෙක් සාමාන්‍ය ජනතාව ගැන ඉතින් අමුතුවෙන් අපට කියන්නට දෙයක් නැහැනේ. බොහෝ විට වර්තමානයේ බෞද්ධයන් කටයුතු කරන්නේ බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර පවත්වාගෙන යාමට පමණයි. බෞද්ධ චාරිත්‍ර හා බුද්ධ දේශනාව අතර පවතින විශාල වෙනසක්. අවබෝධයෙන් හෝ ප්‍රඥාවෙන් දැනගත යුතු බුදුදහම චාරිත්‍ර වාරිත්‍ර වලට පමණක් සීමා කිරීම නිසා අපට ලැබිලා තිබෙන්නේ වටිනා මණිකක් බඳු මේ දේශනාව අපි නොවටිනා පාෂාණයකට සමාන කරගෙන තියෙන ආකාරයක් තමයි අපට දකින්න. එදත් අදත් කවදත් මේ තත්ත්වය දකින්නට ලැබුණා. බුද්ධ කාලෙත් තිබුණා. අදට වඩා අතීතයේ මේ දහමින් ප්‍රයෝජන ගත්ත අය හිටියා. නමුත් අද ඇති වෙලා තිබෙන වාණිජ්‍ය ආර්ථිකයත් එක්ක එම වටිනාකම් පිරිහිලා යන ආකාරයට තමයි අපට දකින්නට ලැබෙන්නේ. මේ විදිහට මේ වාණිජ්‍ය ආර්ථිකයත් එක්ක මේ වටිනාකම් පිරිහිලා යන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. ඊට ප්‍රධාන හේතු වෙලා තිබෙන්නේ මේ සෑහීමකට පත්වීමට නොහැකි සමාජ වටපිටාවකින් අපි සියලු දෙනාම වෙලිලා තියෙන නිසා. කම්සැප විඳින්නට බුදුදහම සාධාරණීකරණය කරමින් බුද්ධ දේශනාවට අමුතුම අර්ථකථන දෙන අය අද ශාසනය තුලම අපිට දකින්නට ලැබෙනවා. ඒක ඉතාමත්ම කනගාටුවට කාරණයක්. අප මොහොතක්වත් උත්සාහ කරන්නේ නැහැ තේරුම් ගන්නට මේ ලෝකයේත් ඒ වගේම අප වටපිටාවෙත් හැම දෙයකම පවතින්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයන්ගෙන් හැදිච්ච දේවල් කියන. ඒ කිසිම දෙයක් එක විදියකට පවතින්නේ නැහැ කියන එක කල්පනා කරන්නේ නැහැ. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා කියවත් ඒ හේතු නිසාම දහම් කරුණු ගැනවත් හිතන්නට දැන් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා තියෙන්නේත් මේ හේතු නිසානේ. නමුත් අපි මොන මොහොතකවත් මේ කරුණ ගැන හිතන්නට පෙළඹෙන්නේ නැහැ. ලෝකයේ ස්වභාවය තමයි ඇස කන නාසය දිව ශරීරය පිනවීම. ඒ සඳහා කටයුතු කිරීම. ඒක තමයි කම්සප කියන්නේ. ඇස කන නාසය දිව ශරීරය පිනවන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සමග අපි ඇලෙනවා. ඒත සුළු කාලයකට ලැබෙන පිනවීමකට තමයි. ඉතින් ඒ තුලම අනිත්‍යතාවයේ තියෙනවා කියලා දැක්කත් පස්කම් සැප වෙනුවෙන් ඇලී ගැලී සිටීම තමයි සාමාන්‍ය මිනිසාගේ ක්‍රමය වෙලා තියෙන්නේ. මොකද ලෝකේ යන පැත්තට යන එකනේ ලේසි. වචන දෙකක් තියෙනවා බුදුදහමේ අනුසෝතගාමී හා පටිසෝතගාමී. අනුසෝතගාමී කියන එක ඉතාමත් පහසුයි. ලෝකේ යන පැත්තට යන එක. ලෝකේ යන්නේ ඉතින් පස්කම් සැපේ පසුපසනේ. ඒකට යන්නේ ඒක කියන්නේ කමුතු අපහසු නැහැ. නමුත් බුදුදහම ගන්නන්නේ පටිසෝතගාමී. මේ ලෝකේ යන පැත්තට විරුද්ධව යන ක්‍රමයක් තමයි බුද්ධාමය උගන්වන්නේ. ඉතින් ඒක ලේසි නෑ. ඒක අමාරු. ඒකට අපි ඒ අවශ්‍ය දේවල් පූර්ණය කරගන්නට ඒකට ලං වෙන්නට අමාරු. ඒක නිසා තමයි මේ සංසාර ගමනේ කෙලවරක් දකින්නට අපට බැරි වෙලා තිබෙන්නේ. නමුත් කෙනෙක් අධ්‍යාත්මික වශයෙන් මෙම කරුණු තේරුම් අරගෙන කටයුතු කරනවා නම් ඔව් මේවා කෙරේ ඇලෙන්නේ නැහැ. පහසුවෙන් අත්හැරීම පුරුදු කරගන්නට කටයුතු කරනවා. ඒ සඳහා උත්සාහ ගන්නවා. බොහෝ විට සමාජයේ ජීවත් වන අපි මමය මගේ කියන ආකල්පය තුළ
තදින්ම බැඳිලා ඉන්නේ. නමුත් කල්පනා කරලා බලන්න ඔබ මමය මගේ කියලා ගන්නා මේ කිසි දෙයක් මගේ කරගන්න පුළුවන්ද නැත්නම් ඔබට ඕන විදියට පාලනය කරගන්න පුළුවන්ද කියන එක ගැන. උදාහරණයක් අරගෙන බලන්න ඔබගේ ශරීරය අරන් බලන්න ඕන විදියට පාලනය කරගන්නට ඔබට පුළුවන්ද කියලා. මගේ නම් මට ඕන විදියට පාලනය කරගන්නට පුළුවන්කම තියෙනට. නමුත් ඔබට හැදෙන රෝග එකක්වත් ඔබ අකමැති වුණා කියලා අයින් කරගන්නට පුළුවන්කම තියෙනවද? නැහැ. ඒක තමයි මේ බුදුදහම කියන්නේ. මේ දෘෂ්ටියෙන් මිදීම තුල තමයි සැපය තියෙන්නේ කියලා. ඒ වගේම මගේ දරුවා කියලා ඔබ හිතාගෙන හිටියට ඒ දරුවට වැළඳෙන රෝගාබාධ වළක්වන්නට ඔබට පුළුවන් කමක් නැහැ. ඉතින් මගේ කියලා ගත්ත ඒ සංකල්පය තුළ ඔබ කොපමණ දුක් විඳිනවද කියලා ඔබම කල්පනා කරලා බලන්න. ධර්මයේ තේරුම් ගන්න කෙනෙකුට විතරයි මේ තණ්හාවෙන් සුළුවෙන් හරි මිදෙන්න පුළුවන් කමක් තියෙන්නේ. එහෙම තේරුම් ගත්ත අයත් අපේ සමාජයේ කලාතුරකින් ඉන්නව දකින්නට ලැබෙනවා. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සබ්බේ ධම්මා අනාත්තාති කියලා. මුලින් කියපු සබ්බේ සංඛාරා අනිච්චා කියන එකට වඩා මේ සබ්බේ ධම්මා අනාත්තාති කියන එක තේරුම් ගැනීම වැදගත් වෙනවා. පංචස්කන්ධයෙන් බැහැර ආත්මයක් ඇතයි කියන මුලාව ඇති නොවෙන්නට තමයි මේ සබ්බේ ධම්මා අනාත්තා කියලා යොදලා තියෙන්නේ. මොකද ධම්ම කියන වචනය සංඛාර කියන වචනයට වඩා ඉතා පුළුල් දාර්ශනික තේරුමක් තියෙන වචනයක්. ප්‍රත්‍ය නිසා හටගන්නා සංකත ධර්මයන් වගේම ප්‍රත්‍යයෙන් තොරව හටගන්නා අසංකත ධර්මයන් මෙම අනාත්ම සංකල්පයටම අයත් වන බව තමයි තේරුම් ගන්නට ඕන. පොතපත ඇසුරින් මෙසේ තේරුම් කළත් මෙම ධර්ම කරුණු පිළිබඳ නිසි අවබෝධයක් ඇති වෙන්නේ විපස්සනා භාවනාව තුළ. එනිසා අප තේරුම් ගන්න ඕන බුදුන් වහන්සේ දේශනා කළ යථාර්ථයෙන් පිට අපට යහපත් ගමනක් නැහැ කියන එක. ඒ යහපත් ගමන මග වෙනුවෙන් තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිවන් මඟ සඳහා අපට අවශ්‍ය වන්නේ මේ අරියට අටමඟ නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තේරුම් අරගෙන ඒ අනුව එය අනුගමනය කිරීම. අරියට මඟ තිබෙන පළවෙනි අංකය නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි එක තමයි සම්මා දිට්ඨිය. කාගෙන් හරි ඇහුවොත් සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා අපට ලැබෙන උත්තරය තමයි හරි දැකීම කියන එක. අපි තේරුම් ගන්න ඕන මොකද්ද මේ හරි දැකීම කියන්නේ? සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දැකීම. එහෙත් අපි චතුරාර්ය සත්‍ය දැකලා නැහැ නේ තාම. චතුරාර්ය සත්‍ය දැකලා තියෙන සෝවාන් ඵලයටවත් පත් වෙච්ච කෙනෙක් පමණයි. එහෙම උනේ නැත්නම් අපි මිත්‍යා දෘෂ්ටිකයන් වෙන්න. ඒක තමයි සම්මා දිට්ඨිය කොටස් දෙකකට බෙදලා පෙන්වුම් කරන්නේ. ලෞකික සම්මා දිට්ඨිය හා ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. බුදුන් වහන්සේ දේශනා කරන මහණෙනි සම්මා දිට්ඨියක් තිය වෙනවා ලෞකික වශයෙන් හඳුන්වන. මතු පුනර්භවය ඇති කරලා සැප විපාක ලබා දෙන සම්මා දිට්ඨියක් තියෙන බව දේශනා කරනවා. අත්තිබික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදි වේපක්කා ආදී වශයෙන් ඒ සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේ දස ආකාරයකට දේශනා කරනවා. පළවෙනි එක තමයි අත්ථි දින්නා. ඒ කියන්නේ යමක් කරුණාවෙන් කර්මඵල ඇදහිීමෙන් යුක්තව දුන්නනම් ඒකේ ආනිසංස ඇති බව. ඒක අනුග්‍රහ බුද්ධියෙන් තමයි ඒක දෙන්නේ. අනුග්‍රහයක් වශයෙන් හිඟන්නේකට නැත්නම් නැති බැරි කෙනෙකුට අපහසුතාවයක් තියෙන කෙනෙකුට කරන උදව්වක් හැටියට එහෙම පරිත්‍යාගයක් කරන කරුණාවෙන්.
අත්ති යිට්ඨං ඒ කියන්නේ දුන්න නෙවෙයි පූජ කළා. පූජා බුද්ධිය. දීමේ විපාක ඇති බව තේරුම් අරගෙන කරන පූජාව. ආර්ය මහා සංඝරත්නයට කරන පූජාව. ඒවා හඳුන්වන්නට පුළුවන්. අත්ති හුතං මංගල්‍යයක් අවස්ථාවක දානයක් දෙන එක. ආශිර්වාදක පිණිස කරන උපන් දිනයකට දානයක් දීලා ආශිර්වාද ලබා ගන්නවා. ඒක ආශිර්වාදයේ පිණිස කළත් ඒ තුල පුණ්‍ය ශක්තියක් ඇතුළත් වෙනවා. අත්ති සුකට දුක්ඛටානම් පලම් විපාකෝ. යහපත් අයහපත් කර්ම වල විපාක තියෙනවා කියන එක. අපි හොඳ දෙයක් කරාම හොඳ විපාක, නරක දෙයක් කළාම නරක විපාක තියෙන එක කියන එක තේරුම් ගන්න. අත්ති අයන් ලෝකෝ කර්මානුරූප මේ ලෝකේ උපදින බව. අත්ති පරලෝකෝ ඒ වගේම පරලොවක් තිබෙන බව. මරණයෙන් පසු උපදින පරලොවක් තිබෙන බව. අත්ති මාතා මවට උපකාර කිරීමේ විපාක තියෙන බව. අත්ති පිතා පියාට උපකාර කිරීමේ විපාක තියෙන බව. අත්ති සත්තා ඕපපාතික ඕපපාතික සත්‍යෝද මේ ලෝකේ ඉඳවා. බුද්ධ කාලේ එහෙම කෙනෙක් ගැන අපි අහලා තියෙනවා අම්බපාලි ගැන. අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදී. මෙලොව සහ පරලොව ගම්බීර ඥාණයෙන් අවබෝධ කරගත්ත. මෙලොව සහ පරලොව පිළිබඳව ගම්බීර ඥාණයෙන් අවබෝධ කරගත්ත ඒ අනුව දේශනා කරන උතුමන් ලෝකේ පහළ වෙනවා. ඉතින් මේ තමයි ලෞකික සම්මාදිට්ඨිය හැටියට අද ඉතින් බොහෝ අය යොමු වෙලා තිබෙන්නේ මේ ලෞකික සම්මාදිට්ඨිය වෙනුවෙන්. කමක් නැහැ. ඉතින් ගිහි පින්නතුන්ට ඒක වරදක් නැහැ. හේතුව මේ පැවැත්මටත් ඒක අවශ්‍යයිනේ. හැබැයි බුදුහාමුදුරුවෝ මජ්ක්‍ධිම නිකායේ ධම්මදායාද සූත්‍රයේ භික්ෂුන් වහන්සේලාට උගන්වනවා වදාරන්නේ මා ආමිස දායාදා කියලා. ඒ ආමිසයේ දායාද කරගන්නට එපා කියන එක. ඒ කියන්නේ භික්ෂුවක් නම් ධර්මයේ දායාද කොට කටයුතු කළ යුතුය කියන එකයි මෙහිදී වැදගත් වන්නේ. ඉතින් බොහෝ භික්ෂුන් වහන්සේලාත් පුතත්ජන නිසා ගිහි පින්නතුන් සමග එකතු වෙලා වැඩි පිරිසක් යෙදෙන්නේ මේ ආමිස පූජාව. ආමිස පූජාව අඩුම ගානේ ප්‍රතිපත්තිය ලෙස යොදාගෙන තේරුම් අරගෙන සිදු කරන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්. හොඳයි දැන් අපි අරන් බලමුකෝ බුදුරජාණන් වහන්සේට කරන ආලෝක පූජාව ගැන. තුන් ලෝකයටම දීපයක් බඳු බුදුරජාණන් වහන්සේට මෙම ආලෝක පූජාව වේවා. මෝහාන්ධකාරය නැති කරන්නට මෙම ආලෝක පූජාව විවහල් වේවා. මේ විදිහට කියලා තමයි අපි ඝනසාරප්පදිත්තේන දීපේන තම දංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනදං කියලා ගාථාව කියලා පහන් පූජාව සිද්ධ කරන්නේ. අඩුම වශයෙන් මේ ගාථාව කියනකොට එහි අර්ථයවත් වටහා ගන්නේ නැතිව තමයි බොහෝ දෙනා මේ ගාථාවන් කියන්නේ. එතකොට මේ පූජාවේ කිසිම අර්ථයක් නැහැ. අනික ඝනසාර කියන්නේ කපුරු වලටනේ. ඒ කෙසේ වෙතත් ආලෝකය දිවා රාත්‍රී පූජා කරන්නේ නම් මෝහාන්ධකාරය දුරු කිරීමේ අර්ථයෙන්. එහි ප්‍රශ්නයක් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව වන්නේ බුදුරජාණන් වහන්සේ ජීවතුන් අතර සිටින කෙනෙක් නෙවෙයිනේ. උන්වහන්සේ දේශනා කොට වදාළ ධර්මය ගැන මෙනෙහි කරමින් තුන් ලෝකටම පහනක් වූ බුදුන් වහන්සේට මේ පහන් ආලෝකයේ පූජා වේවා කියලා පහන් සිතින් සිදු කළොත් ඒකේ වටිනකමක් තියෙනවා. බුදු ගුණ සිතින් සිහිපත් කරමින් යම් පූජාවක් කරනකොට ඒ ගුණයන් පිළිබඳ අවබෝධයෙන්මයි ඒ පූජාව සිද්ධ කරන්නේ. දැන් අපි කියන අරහං බුදු ගුණය අරන් බලන්න. අරහං කියන්නේ රහසින්වත් පව නොකළ සියලු කෙලිසයන්ගෙන් දුර වෙච්ච ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු කියන එක. බුදුන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ අපට සැනසෙල්ල ලබා ගන්න. ඒ නිසා ඒ සඳහා අප එම ධර්ම මාර්ගය අනුව පිළිපදින්නට ඕන.
ඒ සැනසෙල්ල ලබා දීපු උතුමන්ට කරන ගෞරවයක් හැටියට තමයි අපි පිරිසිදු දෙයක් හැටියට කල්පනා කරලා මලක් පූජා කරන්නේ. ඒ වගේම එම පූජාව තුළ යම්කිසි ප්‍රතිපත්ති මාර්ගයක් අන්තර්ගත වෙලා තියෙනවා කියන එක අවබෝධයට ගන්න. අපි අනිත්‍ය බව මෙනෙහි කරමින් මේ පූජාව සිදු කරමින් ආමිස පූජාව හැටියට කරනවා නම් ඒ තුළ ප්‍රතිපත්තියක් ගැබ් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මම කිව්වේ මේ ආමිස පූජාව තේරුම් අරගෙන ඒ අනුව සිද්ධ කරනකොට ඒ තුළ ප්‍රතිපත්තියට ලං වෙන්නට හැකියාව තියෙනවා කියන්නේ. නමුත් මේ සියල්ල රැඳිලා තිබෙන්නේ මනස මූලික කරගෙන. ඔබ මල් පූජාව කරනකොට ඔබ මල් පූජාව සමග සිටිමින් එම පූජාව සිද්ධ කරන්නට. එහෙම නැතු ඔබ ආගමික ස්ථානයේ ඉඳගෙන මල් පූජාව කරනකොට ඔබගේ හිත තියෙන gedara නම් ඒ ක්‍රියාවෙන් කිසිදු ඵලයක් වෙන්නේ නැහැ. වැඩි හරියක් අපි කරන ක්‍රියාවල ස්වභාවය ඒක තමයි. රාග දෝෂ මෝහ දුරු කරලා නික්ලේශී තත්වයටපත් වූ ඒ අරහං ගුණයෙන් යුක්ත වූ බුදුරජාණන් වහන්සේට මේ පූජාව සිද්ධ කරනවා කියන අදහස ඇතිව එතකොට ඒ විදිහට එහෙම අදහස ඇති වෙනකොට රාග දෝෂ මෝහ දුරු කිරීම තමයි මේ සසර බයෙන් නිදහස් වෙන්න තියෙන එකම මාර්ගය කියන එක තේරුම් ගන්නට හැකියාව තියෙනවා. එවිට තමන් කරන පූජාවේ යම් අර්ථයක් ඇති කරගන්නටත් පුළුවන්කම තිබෙනවා. ඒ විදිහට තමයි අපි පූජාවන් සිද්ධ කරන්නේ. ඉතින් ඒ සඳහා ඔබ සැමට සියලු දෙනාට ශක්තිය ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි.